හරි එහෙනම් පටන් ගන්න පුළුවන්. අපි එදා අවසානයේදී කතා කරේ ද්‍රවස්ථිති විද්‍යාවේ සන්තතික ප්‍රවාහ සමීකරණය කියන කොටස. එතනින් පාඩම නවත්තන්න සිද්ධ වුණා අර්බුදාපු හින්දා. ඊට පස්සේ අද තියෙන්නේ මං හිතන්නේ බර්නෝලි සමීකරණය. අද තියෙන්නේ බර්නෝලි සමීකරණය. එදා ඒ ගණන් වල ගණන් හතරක් තිබ්බයි. ගණන් හතරෙන් අපි හැදුවේ 3යි. තුන්වෙනි ගාන අතෑරියා. ඒක මොකෝ ඒක බර්නෝලි ගණයට වැටෙන ගානක් කියලා. right. එතකොට අද තියෙන්නේ බර්නෝලි ප්‍රමේය. තරල ගති විද්‍යාවේ බර්නෝලි ප්‍රමේය. right. මෙන්න මේක ඇවිල්ලා ශක්ති සංසිති නියමය පිළිබඳ ඉදිරිපත් කිරීමක් තමයි බර්නෝලි ප්‍රමේයට එන්නේ. ශක්ති සංසිති නියමය ගත්තාම ශක්ති සංසිති නියමයේදී කියවෙන්නේ චාලක ශක්තිය ධන විභව ශක්තිය එකතුව නියතයක් කියලා. ශක්ති සංසිති නියමයෙන් කියවෙන්නේ චාලක ශක්තිය ධන විභව ශක්තිය එකතුව නියමයක් කියලා. නියතයක් කියලා. චාලක ශක්තිය ධන විභව ශක්තිය සමානයි නියතයක් කියලායි කියවෙන්නේ. මෙන්න මේක තමයි ශක්ති සංසිති නියමයෙන් කියන්නේ. එතකොට මේක අපි සම්බන්ධ කරනවා තරල ගති විද්‍යාවත් එක්ක. එතකොට අපිට අවශ්‍ය වෙන්නේ තරලයක විභව ශක්තිය සහ චාලක ශක්තිය. තරලයක විභව ශක්තිය සහ චාලක ශක්තිය තමයි අවශ්‍ය වෙන්නේ. සාමාන්‍යයෙන් චාලක ශක්තිය අපි ගත්තොත් m කියලා ස්කන්ධයක් තියෙනවා නම් එයාගේ ප්‍රවේගය v නම් සහ එයා පොළොව මට්ටමේ ඉඳලා h කියලා උසකින් පීඩනවා නම් මෙයාගේ චාලක ශක්තිය වෙනවා භාගයක් m v වර්ගය. චාලක ශක්තිය කියන්නේ භාගයයි m v වර්ගය. මෙයාගේ විභව ශක්තිය ගත්තාම විභව ශක්තිය කියන්නේ mgh. මෙන්න මේ දෙන්නාගේ එකතුව නියතයක් වෙනවා ශක්ති සංසිති නියමය අනුව. දැන් සලකන ලද්ද ලක්ෂයක චාලක ශක්තිය ධන විභව ශක්තිය එකතුව ශක්තිය හානියක් නොමැති විටක නියතයක් වෙනවා. ශක්තිය හානියක් නොමැති විටක නියතයක් වෙනවා. මෙන්න මේ කතන්දරේ අපි එනවා බර්නෝලි සමීකරණයත් එක්ක සම්බන්ධ කරන්න ගියාම
ඒකක පරිමාවක තරල ඒකක පරිමාවක ජාලක ශක්තිය සහ තරල ඒකක පරිමාවක විභව ශක්තිය කියන කොටසයි අපි එන්නලා ඇත්තෙන්නේ. මේ යම්කිසි වස්තුවක ස්කන්ධයෙන්ම ලියාගන්න මාතෘකාව බර්නූලි ප්‍රමේය. බර්නූලි ප්‍රමේය. බර්නූලි ප්‍රමේය. බර්නූලි ප්‍රමේය. ඔයගොල්ලන්ට ඔය එවන ලින්ක් එක ෂෙයා කරන්න එපා. දැන්ටත් ඇවිල්ලා ඉන්නවා කවුද Galaxy M01 කියලා මේ මම එදා නම් වලින් එන්න කිව්වම ওই જાති එක්කෙනෙක් කීයටවත් එවලා තිබුණේ නැහැ. ඊගාවට ඔය ලින්ක් එක ෂෙයා කරපුවම වෙන්නේ අනවශ්‍ය අය පන්ති වලට ඇතුළු වෙනවා. සමහර අය ඉන්නවනේ එක එක්කෙනාගේ කොන්ත්‍රාත් කරන අය. ඒ අය පන්ති වලට ඇවිල්ලා ඒව කඩාකප්පල් කරන්න තමයි බලන්නේ. ඒ ඉන්නයි මං පන්තියට ඇතුළත් වෙන නම දාන්න කියලා කිව්වා. ඒකට කවුද ඇවිල්ලා දිනවා Galaxy ෆෝන් එක නම්බර එකකින්. එයා ඇඩ්මිට් කරන්නේ නැහැ. කවුද කියලා හිතා ගන්න බෑනේ. ඒ වගේම තමයි මේක අය ෂෙයා කරලා මොන හරි වුණොත් මම මගේ වෙබ්සයිට් එක හරහා තමයි ඊට පස්සේ මොනවද දෙන්නේ. ලින්ක් එක එතකොට ඔයගොල්ලන්ට ලින්ක් එක ෂෙයා කරන්නත් බෑ ලින්ක් එක පේන්නේ නැහැ. වෙබ්සයිට් එකට ලොග් වුණාම තමයි පාඩම දෙන්න පුළුවන්. ඒ අනවශ්‍ය කරදර ඇති කරගන්න ඕනේ නැහැ. මොකද සිග්නල් අඩුවෙන් තියෙන වෙලාවේ. මේ ආකාරයටම පන්තිය කරගෙන යන්න තියෙනවා නම් ලේසියි. right බර්නූලි ප්‍රමේය එන්න කලින් මම එන්නේ බර්නූලි ප්‍රමේයෙන් කියවෙන්නේ තරලයක ඒකක පරිමාවක චාලක ශක්තිය සහ ඒකක පරිමාවක විභව ශක්තිය එකතුව නියතයක් කියලායි කියවෙන්නේ. තරලයක ඒකක පරිමාවක චාලක ශක්තිය සහ ඒකක පරිමාවක විභව ශක්තිය නියතයක් කියලා තමයි කියවෙන්නේ. right ලියන්නේ යටතේ අංක 1 කියලා දාලා තරලයක ඒකක පරිමාවක චාලක ශක්තිය. තරලයක ඒකක පරිමාවක චාලක ශක්තිය. තරලයක ඒකක පරිමාවක චාලක ශක්තිය. right දැන් බලන්න අපි දන්නවා ඝනත්වය සමාන වෙනවා ස්කන්ධයේ බෙදීම පරිමාවට. ඝනත්වය සමානයි ස්කන්ධයේ බෙදීම පරිමාව. ඝනත්වය කියන්නේ ස්කන්ධයේ බෙදීම පරිමාව. එතකොට අපි සැලකුවොත් යම් කිසි තරලයක් එයාගේ පරිමාව v නම් ස්කන්ධයේ නම් ඝනත්වයේ d නම් ඝනත්වයේ d සමාන වෙනවා m බෙදීම v ට. ඝනත්වයේ d කියන එක සමාන වෙනවා m බෙදීම v ට. එතකොට දැන් ඒකක පරිමාව එකක් වෙනවා. එහෙමනම් මෙයා එකක් වුණොත් ඝනත්වය සමාන වෙනවා ස්කන්ධය. ඇයි පරිමාව එකක් වෙන්නේ? එහෙනම් පරිමාව එකක් වෙද්දී ඝනත්වය මොකද වෙන්නේ? ස්කන්ධයට සමාන වෙනවා. එහෙම ගත්තාම අපිට මෙයාගේ චාලක ශක්තිය සාමාන්‍යයෙන් ගත්තොත් චාලක ශක්තිය කියන්නේ භාගයයි m වගේ. ප්‍රවේගී v නම්.
චාලක ශක්තිය භාගයේ m වර්ගය වෙනවා ප්‍රවේගයේ v නම්. එතකොට මෙතන m වෙනුවට දාන්න පුළුවන් අපිට d කියන එක. සාමාන්‍යයෙන් අපි මෙතෙන්දී ඝනත්වයේ d කියන එක වෙනුවට මම පාවිච්චි කරනවා ρ කියන සංකේතය. එහෙනම් ඝනත්වයේ මෙතන ρ කියලා ගත්තොත් එහෙම ඝනත්වයේ සමාන ස්කන්ධයේ බෙදීම පරිමාණ. එහෙනම් ඝනත්වයේ සමාන වෙන ස්කන්ධයට එහෙනම් මෙතන චාලක ශක්තියේ භාගයයි ස්කන්ධයේ වෙනුවට දානවා ඝනත්වය ρ v වර්ගය. එහෙනම් ඒකක තරල පරිමාණක චාලක ශක්තිය වෙන්නේ භාගයක් ρ v වර්ගය. ඒකක තරල පරිමාණක චාලක ශක්තිය වෙනවා භාගයක් ρ v වර්ගය. හයි. එන්නේ නම් යන්න ස්කන්ධයෙන් වන ස්කන්ධයෙන් වන ඝනත්වයේ ρ වන ඒකක තරල පරිමාවක් සලකමු. ඒකක තරල පරිමාවක් සලකමු. ඝනත්වයේ ρ වෙනවා ස්කන්ධයේ m වෙනවා පරිමාව v එකක් වෙනවා. ඝනත්වයේ ρ ස්කන්ධයෙන් පරිමාව v. අපිට ලියන්න පුළුවන් ඝනත්වයේ සමානයි ස්කන්ධයේ බෙදීම පරිමාව. ඝනත්වයේ සමානයි ස්කන්ධයේ බෙදීම පරිමාව. ඝනත්වයේ සමානයි ස්කන්ධයේ බෙදීම පරිමාව. එවනම් මෙතන පරිමාව එකක් වෙනවා. එහෙනම් ඝනත්වයේ සමාන වෙනවා ස්කන්ධයට. හේතුව v සමාන එකක් නිසා. v සමාන එකක් ඉඳලා ඝනත්වයේ ස්කන්ධයට සමාන වෙනවා. එහෙනම් ඔව්. මම ඉවරලා ගන්නවා. හරි මම ඉවරලා ගන්නවා. හරි. එතකොට ඝනත්වයේ සමානයි ස්කන්ධයේ බෙදීම පරිමාවනේ. එතකොට පරිමාව එකක් වෙද්දී ඝනත්වයේ ස්කන්ධයට සමාන වෙනවා. එහෙනම් අපිට ගන්න පුළුවන් චාලක ශක්තිය සඳහා ප්‍රකාශනය. මොකන්ද චාලක ශක්තිය කියන්නේ? චාලක ශක්තිය සමාන වෙනවා භාගයක් mv වර්ගය. දැන් අපි m කියන්නේ ඝනත්වය. එහෙනම් චාලක ශක්තිය ලියන්න පුළුවන් අපිට භාගයක් ρ v වර්ගය. එහෙනම් පරිමාව එකක් වෙද්දී ඒකක පරිමාවක චාලක ශක්තිය සමාන වෙනවා භාගයේ ρ v වර්ගය. මෙන්න මේ පදේ අපිට උවමනා වෙනවා බර්නෝලි සමීකරණය සමග. හරි. එහෙනම් ලියමු අපි මේ විදිහට. ඝනත්වයේ සමාන ස්කන්ධයේ බෙදීම පරිමාව. ඝනත්වයේ සමාන ස්කන්ධයේ බෙදීම පරිමාව. ඝනත්වයේ සමාන වෙනවා ස්කන්ධයට v සමාන එකක් වන නිසා. v සමාන එකක් වන නිසා ඝනත්වය ස්කන්ධයට සමාන වෙනවා. එහෙනම් ලියන්න ඊගාවට m ස්කන්ධයක් සඳහා චාලක ශක්තිය. m ස්කන්ධයක් සඳහා චාලක ශක්තිය. m ස්කන්ධයක් සඳහා චාලක ශක්තිය. m ස්කන්ධයක් සඳහා චාලක ශක්තිය සමානයි භාගයයි mv වර්ගය. m ස්කන්ධයක් සඳහා චාලක ශක්තිය සමානයි භාගයයි mv වර්ගය.
එනලියන්නේ ගෞරවලේ ඒකීය පරිමාවක ඒකීය තරල පරිමාවක ඒකීය තරල පරිමාවක චාලක ශක්තිය සමානයි භාගයයි රෝබී වර්ගය ඒකීය තරල පරිමාවක චාලක ශක්තිය සමානයි භාගයයි රෝබී වර්ගය ඔන්න අපි ගත්තා චාලක ශක්තිය සමාන ප්‍රකාශ නැවතත් අපි සලකනවා යම්කිසි වස්තුවක් M කියලා ස්කන්ධයේ තියෙන මේ වස්තුව තියෙන්නේ H කියලා උසකින් මෙන්න පොළොව. එතන මේ වස්තුවේ විභව ශක්තිය ගත්තොත් එන්න විභව ශක්තිය සමාන වෙනවා mgh ට. විභව ශක්තිය සමාන වෙනවා mgh ට. දැන් මෙතන මෙන්න මෙයාගේ ඝනත්වයේ ρ කියලා අරගෙන පරිමාව v කියලා ඒක තරලයක් විදියට සැලකුවොත් එන්න ඒ තරලයේ ස්කන්ධයෙන් නම් එයාගේ විභව ශක්තිය වෙන්නේ mgh. හැබැයි අපි දන්නවා ඝනත්වය ස්කන්ධයේ වේදීම පරිමාව v සමාන එකක් වන විට ρ සමාන වෙනවා m ට. එහෙනම් මෙන්න මේ තරලයේ විභව ශක්තිය සමාන වෙනවා m වෙනුවට දානවා ρ gh. මේ නම් ඒකක තරල පරිමාවක විභව ශක්තිය. හරි. ලියා ගන්න ඊගාව පළවෙනි එක දැන් මේ තරලයක ඒකක පරිමාවක චාලක ශක්තිය නම් මේක දාගන්න මාතෘකාව වගේ. තරලයක ඒකක පරිමාවක විභව ශක්තිය. තරලයක ඒකක පරිමාවක විභව ශක්තිය. ඔන්න අර රූප සරහන පොඩ්ඩක් යන්න ගන්න. ලියන්නේ එතනින් මේ විදිහට. ඒකීය පරිමාවක ස්කන්ධය ඒකීය පරිමාවක ස්කන්ධය ඒකීය පරිමාවක ස්කන්ධය ඝනත්වය බැවින් එහි විභව ශක්තිය සමානයි ρgh වේ. ρgh වේ. දැන් එනවා අපි බර්නෝලි ප්‍රමේය හඳුන්වන්න. බර්නෝලි ප්‍රමේය කියන්නේ දුෂ්ට්‍රාවී තරල කියන්නේ ගලා යෑමේ හැකියාවක් සහිත. දුෂ්ට්‍රාවී තරලයක ඒකක පරිමාවක චාලක ශක්තිය ඒකක පරිමාවක විභව ශක්තිය එකතුව නියතයක් කියන. හරි. ලියාගමු බර්නෝලි ප්‍රමේය මේ ආකාරයට ලියාගන්න. දුෂ්ට්‍රාවී ඝර්ෂණ බල නොමැති අසම්පීඩ්‍ය තරලයක්
අසම්පීඩ්‍ය තරලයක් දුෂ්ට්‍රාවී ඝර්ෂණ බල නොමැති අසම්පීඩ්‍ය තරලයක් අසම්පීඩ්‍ය තරලයක් අනාකූල ද්‍රව ප්‍රවාහයක යෙදේ නම් අනාකූල ද්‍රව ප්‍රවාහයක යෙදේ නම් අනාකූල ද්‍රව ප්‍රවාහයක යෙදේ නම් එහි ඒකීය පරිමාවක එහි ඒකීය පරිමාවක එහි ඒකීය පරිමාවක චාලක ශක්තියේත් ඒකීය පරිමාවක චාලක ශක්තියේත් විභව ශක්තියේත් පීඩනයේත් එකතුව නියතයකි එහෙනම් ඔන්න ඔය කියන වචන ටික යටින් ඉරක් ගා ගන්න පොඩ්ඩක් දුෂ්ශ්‍රාවී කියන වචනේ. කියන්නේ ගලා යාමේ හැකියාව සහිත. ඝර්ෂණ බල නොමැති. ද්‍රව්‍ය ස්තර අතර ඝර්ෂණ බල ක්‍රියාත්මක වෙන්නේ නැහැ. අසම්පීඩ්‍ය තරලයක්. පීඩනය හමුවේදී තරලයේ පරිමාව වෙනස් නොවන. අනාකූල ද්‍රව ප්‍රවාහයක්. මම කිව්වා අපි ඉගෙන ගන්නෙම අනාකූල ප්‍රවාහ ආකූල ප්‍රවාහ ගැන නෙවෙයි. ඔන්න ඔය වචන ටික වැදගත් වෙනවා. ඔන්න ඔය කන්ඩිෂන් තුන තමයි බර්නෝලි ප්‍රමේය සත්‍ය වෙන්නේ. බර්නෝලි ප්‍රමේය සත්‍ය වෙන්නේ ඔය කන්ඩිෂන් තුන. right. දැන් කියන්නේ පීඩනය ධන. චාලක ශක්තිය ධන. විභව ශක්තිය කියන්නේ නියතයක්. බර්නෝලි ප්‍රමේයට අනුව. චාලක ශක්තිය පීඩනය විභව ශක්තිය කියන්නේ නියතයක්. එහෙනම් මේක අපිට සංකේතාත්මකව දක්වන්න පුළුවන් පීඩනය P ධන භාගයක් ρ v වර්ගය. චාලක ශක්තිය විභව ශක්තිය ρ gh සමානයි නියතයි. එහෙනම් ලියාගන්න යටි මේ විදිහට පීඩනය ධන චාලක ශක්තිය ධන විභව ශක්තිය සමානයි නියතයි. විභව ශක්තිය සමානයි නියතයි. පීඩනය ධන චාලක ශක්තිය ධන විභව ශක්තිය කියන්නේ නියතයක්. එහෙනම් ලියන්න P එකතු කිරීම භාගයක් ρ v වර්ගය ධන ρ gh සමානයි නියතයක්. අපි එනවා මේ බර්නෝලි සමීකරණයේ භාවිත කීපයක් ගැන කතා කරමු. ලියාගන්න මාතෘකාව බර්නෝලි සමීකරණයේදී එයන්ට පළවෙනි අනුමාතෘකාව
පළවෙනි අනුමාත්‍රකාව තිරස් නලයක ද්‍රවයක් ගලන අවස්ථාව. තිරස් නලයක ද්‍රව ප්‍රවාහයක් සඳහා දැන් ඔක මෙන්න නලය තියෙනවා මෙන්න පොළොව මට්ටම. එතන මේකේ තරලයේ ගලා යන මම මේ ඇඳින්නේ අනාකූල රේඛා. මම එදා පාඩම පටන් ගද්දිම කිව්වා ඔයගොල්ලන්ට තරලයක් ගලාගෙන යනවා නම් එකම මට්ටමේ ලක්ෂවල පීඩන සමාන වෙන්නේ නැහැ කියලා. තරලයේ නිශ්චලව තියෙනවා නම් තමයි එකම මට්ටමේ ලක්ෂවල පීඩන සමාන වෙන්නේ. මෙතෙන්දී තරලය ගලාගෙන යනවා. එහෙනම් මේ ලක්ෂය මං ගත්තොත් A කියලා. මේ ලක්ෂය B කියලා ගත්තොත් එහෙම මෙතන පීඩනය PA නම් මෙතන පීඩනය PB. තරලය මේ දිශාවට නම් ගලන්නේ අනිවාර්යයෙන්ම PA විශාල වෙන්න ඕනේ PB ට වඩා. PA විශාල වෙන්න ඕනේ PB ට වඩා. අපි තුමු තරලයේ මෙන්න මේ තියෙන උස h කියලා. මෙතනත් h මෙතනත් h. ලියාගන්න මේ විදිහට. තරලය ගලා යන බැවින් තරලය ගලා යන බැවින් තරලය ගලා යන බැවින් එකම මට්ටමේ වූ ද්‍රවයේ පීඩන එකම මට්ටමේ වූ ද්‍රවයේ පීඩන එකිනෙකට අසමාන වේ. එකිනෙකට අසමාන වේ. ඉතින් මෙතනින් තරලය ගලන වේගය v1යි කියලා. මෙන්න මෙතනින් තරලය ගලන වේගය v2යි කියලා දාගන්න. එඳ ගන්න රූප සටහන. ඒ වගේම දාගන්න A ලක්ෂයේ පීඩනය PA එයාගේ පීඩනය B ලක්ෂයේ පීඩනයට වැඩි බවක් දාගන්න. අපි A සහ B ලක්ෂ සඳහා වෙන වෙනම යොදන්න ලැහැත්ති වෙනවා බර්නෝලි සමීකරණය. එහෙනම් A ලක්ෂයේ පීඩනය දන චාලක ශක්තිය දන විභව ශක්තිය සමාන වෙන්න ඕනේ B ලක්ෂයේ පීඩනය දන චාලක ශක්තිය දන විභව ශක්තිය. එහෙනම් මෙන්න ලියන්න බලන්න බර්නෝලි සමීකරණය.
එහි පීඩනයේ එකතු කිරීම. මම ඒක ඉස්සලා වචනෙන් ලියලා ඉන්නම්. එහි පීඩනයේ එකතු කිරීම. චාලක ශක්තිය එකතු කිරීම. විභව ශක්තිය සමාන වෙන්න ඕනේ B හි පීඩනයේ එකතු කිරීම චාලක ශක්තිය ධන විභව ශක්තිය. හේතුව බලා යන තරලයක තරලය අනාකූලයි නම් ශක්ති සංසිඳීමේට අනුව චාලක ශක්තිය විභව ශක්තිය ධන පීඩනය කියන්නේ නියතයක්. එහෙනම් මෙතන පීඩනයේ PA දැන් මෙතන චාලක ශක්තිය භාගයක් ρV වර්ගය. මෙතන වේගය v එකකින් ද ρ v1 වර්ගය. දැන් විභව ශක්තිය කියන්නේ ρg h. මෙතන ඉඳන් මෙතෙන් උස පොළොව මට්ටමේ ඉඳන් උස h. එන ඒක සමාන වෙනවා පීඩනයේ මෙතන pb චාලක ශක්තිය භාගයක් ρ v2 වර්ගය ධන ρgh. මේ පැත්තේ ρgh තියෙනවා එහා පැත්තේ ρgh තියෙනවා. එහෙනම් අපිට ρgh අයින් කරලා දාන්න පුළුවන්. එහෙනම් මෙතන පීඩනයේ PA ධන භාගයක් ρ v1 වර්ගය සමාන වෙනවා PB ධන භාගයක් ρ v2 වර්ගය. තේරෙන්නේ මොනවාද තියෙනවා නම් අහන්න. මෙන්න මේ ආකාරයට තමයි අපි තිරස් නලයක් සඳහා බර්නෝලි සමීකරණය යොදන්නේ. right රූප සරණ ඇඳගන්න බර්නෝලි සමීකරණයේ A සඳහා B සඳහා අවස්ථා දෙක සමානයි. මොකද බර්නෝලි සමීකරණය කියන්නේ ශක්ති සංසිඳන නියමය වගේ. යම් අවස්ථාවක පවතින තරලයේ මුළු ශක්තිය සමානයි ඊග අවස්ථාවේ පවතින තරලයේ මුළු ශක්තිය. ලියාගන්න නෝට් එක විදියට. එතන අපි බලමු ඊගාව නලය තිරස් නොවන විට අංක 2 කියලා දාලා ලියගන්න නලය තිරස් නොවන විට නලය තිරස් නොවන විට අපි අනිමු මේ විදියට මෙන්න පොළොව මට්ටම මෙන්න පොළොව මට්ටම මෙතනින් නලයේ තියෙනවා h කියන උසකින් මෙතන තියෙනවා h2 කියලා උසකින් මේ A ලක්ෂය පීඩනයේ PA
මෙන්න B ලක්ෂය පීඩනයේ PB මෙන්න මේ ආකාරයට අනාකූල රේඛා ගමන් කරනවා. දැන් කවුරු වරදවලා තේරුම් ගන්න එපා. අර පැත්ත උඩ තියෙන ඉන්න උඩ ඉඳන් පහළට වතුර එන්න ඕනේ කියලා. එහෙම එකක් නැහැ. මෙතන පීඩනය වැඩි නම් මෙතන පීඩනය අඩු නම් මෙඩි පැත්තේ ඉඳන් අඩු පැත්තට තරලය ගලාගෙන යනවා. මෙතෙන්දී වේගය ගමු v1යි කියලා තරලේ. මෙතෙන්දී වේගය ගමු v2යි කියලා තරලේ. දැන් බලන්න. බර්නෝලි සමීකරණය අනුව A ලක්ෂයේ මුළු ශක්තිය සමාන වෙන්න ඕනේ B ලක්ෂයේ මුළු ශක්තිය. A ලක්ෂයේ මුළු ශක්තිය සමාන වෙන්න ඕනේ B ලක්ෂයේ මුළු ශක්තිය. එතකොට මෙතන මෙන්න A කෙලවර මෙන්න B කෙලවර. එන A වල පීඩනයේ B චාලක ශක්තිය තරලයේ ඝනත්වය අපි රෝ කියලා ගත්ත ඉස්සල්ලා. එහෙනම් භාගයේ රෝ v1 වර්ගය. භාගයයි රෝ v1 වර්ගය. ධන මෙතන විභව ශක්තිය වෙන්නේ රෝ gh එක. සමාන වෙනවා මෙතන පීඩනයේ PB ධන භාගයයි රෝ v2 වර්ගය. ප්‍රවේගයේ v2ක් වන හින්දා විභව ශක්තිය රෝ gh2 මෙතන සෙච් දෙමු. එහෙනම් මෙන්න නලයේ තිරස් නොවන අවස්ථාවක එන්නේ මොකන්ද? බර්නෝලි සමීකරණය. යන යන්නේ ආකාරය. හරිද? ඔන්න මම බර්නෝලි සමීකරණේ ප්‍රධාන භාවිතයක් තමයි ඔය කියලා දුන්නේ.
එන්න බලන්න එදා අර අතෑරපු ගාන. අරේ සෙන්ටිමීටර එකක් වන වෘත්තාකාර සිදුරක් විශාල ටැංකියක බිත්තියේ තනා ඇත. ටැංකියේ ජල පෘෂ්ඨයේ වායුගෝලයට විවෘතව පවතින අතර සිදුර තනා ඇත්තේ ජල පෘෂ්ඨයේ සිට මීටර 5ක් ගැඹුරින්. සිදුරෙන් ජලය ඉවතට ගලා යන වේගය ගණනය කරන්න කියලා කියනවා. අපි රූප සරණක් අඳින්න බලමු. මේ ආකාරයට මෙන්න ටැංකිය මෙන්න ජල පෘෂ්ඨය මේ දුස මීටර 5ක්. මෙතනින් තරලය ගලා යනවා වේගය අපි ගමු 1 v කියලා. නැත්නම් v2 v කියලා ගත්තත් කමක් නැහැ. මෙන්න මෙතන සිදුරේ අරේ r 1 සෙන්ටිමීටර කියලා දීලා තියෙනවා. ජලයේ ගලා යන වේගය v කියලා ගත්තොත් එහෙනම් මෙන්න මේ විදිහේ තරලයක් තමයි මෙතනින් එන්නේ මේ ආකාරයට. එඳගන්න බලන්න රූප සරණ. අපි ලියමු මේ විදිහට. සිදුරෙන් ජලය ගලා යන වේගය v ලෙස සලකමු. සිදුරෙන් ජලය ගලා යන වේගය v ලෙස සලකමු. එහෙනම් අපි බර්නෝලි සමීකරණය ආදේශ කරන්න ඕනේ. බර්නෝලි සමීකරණය ආදේශ කරන්න වෙන්නේ මෙන්න මේ තරලයේ මතු පිට පෘෂ්ඨයට සහ තරලයේ ඉවතට යන ස්ථානය සඳහා. මෙතෙන්න බර්නෝලි සමීකරණය සහ මෙතෙන්න බර්නෝලි සමීකරණය ආදේශ කරන්න වෙන්නේ. එහෙනම් ලියන්න යටින් මේ විදිහට පෘෂ්ඨයට සහ සිදුරේ කෙළවරට නැත්නම් සිදුරට බර්නෝලි සමීකරණය යෙදීමෙන් අපි ගිය සතියේ කතා කරා ගිය සතියේ ඉස්සලා සතියේ යම්කිසි තරලයක් වායුගෝලයට නිරාවරණය වෙලා තියෙනවා නම් එම ලක්ෂයේ පීඩනය වායුගෝලීය පීඩනයට සමාන වෙනමයි කියන්නේ. යම්කිසි තරලයක් වායුගෝලයට නිරාවරණය වෙලා තියෙනවා නම් එහි පීඩනය වායුගෝලීය පීඩනයට සමාන වෙනවා. එහෙනම් මෙතන පීඩනය අපි ගත්තොත් එහෙම P1 නම් වායුගෝලයට නිරාවරණය වෙලා තියෙන්නේ ඒක සමාන වෙන්න ඕනේ P0ට.
P नॉट කියන්නේ වායුගෝලීය පීඩනය. මෙතන පීඩනය P2 නම් මෙතනත් වායුගෝලයට නිරාවරණය වෙලා තින්නේ ඒක සමාන වෙන්න ඕනේ P නෝට්. එහෙනම් මම ලියනවා පීඩනයේ ධන චාලක ශක්තිය ධන විභව ශක්තිය කියන්නේ නියතයක්. පීඩනයේ ධන චාලක ශක්තිය ධන විභව ශක්තිය කියන්නේ නියතයක්. එහෙනම් මෙතන පීඩනය මම සංකේතණයෙන් ඉස්සල්ලාම ලියන්නම්. P1 ධන චාලක ශක්තිය කියන්නේ භාගයක් ρ තරලයේ ρ කියලා ගමු. ජලය 1000යි. මෙතන වේගය මම ගන්නවා v1 කියලා. එහෙනම් v1 වර්ගය. මෙතෙන්දී විභව ශක්තිය මෙන්න මේ පහළ ලක්ෂයේ විභව ශක්තිය සලකනවා ශුන්‍යයි කියලා. ඔයගලන්ට මතක ඇති යාන්ත්‍රික ශක්තිය පාඩමේදී අපි ශක්ති සංසිතීනේ මේවත්දී පහළ ලක්ෂයේ විභව ශක්තිය බිඳුවක් කියලා සලකලා එතන සාපේක්ෂව තමයි මෙතන විභව ශක්තිය ගන්න. එහෙනම් මෙතන විභව ශක්තිය කියන්නේ mgh. ඔන්න මතු පිටට දැම්මා. ආයි කිව්වොත් මතු පිට වායුගෝලයෙන් නිරාවරණය වෙලා තින්නේ. ඒ ඉන්න මෙතන P වලගේ P නෝට්ට සමානයි. මතු පිට වායුගෝලයෙන් නිරාවරණය වෙලා තින්නේ P වලගේ P නෝට්ට සමානයි. මෙතෙන්දී තරලයේ වේගය v ඇත්තට v1 බිඳුවක් වෙන හේතුව මතු පිට තරලයේ ගමන් කිරීමක් සිද්ධ වෙන්නේ නැහැ. වාජනයක මතු පිට තියෙන ද්‍රවයක් නම් ඒක ගමන් කරන්නේ නැහැ. ඒකට v1 බිඳුවක් වෙනවා. ඊගාට මෙතන විභව ශක්තිය කියන්නේ තරලයේ මතු පිටින් නම් මෙතෙන්ද තියෙන උස. දැන් මෙතන විභව ශක්තිය mgh සමාන වෙනවා. මෙතනත් වායුගෝලයෙන් නිරාවරණය වෙලා තියෙන නම් p නෝට් එකතු කිරීම. මෙතෙන්දී වේගය මං v කියලා සැලකුවා. එනම් භාගයයි ρ v වර්ගය. භාගයක් ρ v වර්ගය. ධන විභව ශක්තිය අපි ගමු ρ gh කියලා. පස්සේ අපි යන බිඳුව එනවා. එහෙනම් මෙතන p1 කියන්නේ p නෝට් ධන භාගයක් ρ v1 කියන්නේ ඇත්තටම බිඳුවයි. හේතුව මෙතෙන්දී තරලයේ ගමන් කරන්නේ නැහැ. එහෙනම් බිඳුවේ වර්ගය ධන mgh කියලා වැරදිලා ලියලා තියෙන්නේ ρ gh. එහෙනම් මෙතන ρ gh සමාන වෙනවා. අපි අගයන් ආදේශ කරලම ගමු. ρ කියන්නේ 10යි. g කියන්නේ 10යි. h කියන්නේ 5යි. මෙයාගේ විභව ශක්තිය සමානයි මෙතනත් p නෝට් ධන භාගයක් ρ v වර්ගය. භාගයක් ρ v වර්ගය. ධන විභව ශක්තිය බිඳුවක් කියලා සලකනවා මෙතන. බිඳුව. දැන් මේ p නෝට් මේ p නෝට් අයින් වෙනවා. මේ පදේම බිඳුවක් වෙනවා. එහෙනම් 10 3 වැඩි කිරීම 50. සමානයි. භාගයක්. ජලයේ ρ 1000යි. v වර්ගය. දැන් මේ 1000ට මේ 1000 කැපෙනවා. දෙවරක් 50 100යි. සමානයි v වර්ගය. එහෙනම් v වලගේ එනවා 10යි ms වෙන්නේ. එහෙනම් තරලයේ විසි වෙනවා වේගයෙන් කොච්චරකින්ද? 10ක ප්‍රවේගයෙන්. right. යටින් ලියමු මේ විදිහට. තරලය මතු පිට සහ තරලයේ මතු පිට සහ සිදුරේ කෙළවර වායුගෝලයට නිරාවරණය වන බැවින් වායුගෝලයට නිරාවරණය වන බැවින්
එම ලක්ෂවල පීඩන වයිගෝලීය පීඩනයට සමාන වේ. වයිගෝලීය පීඩනයට සමාන වේ. ඊගොල්ලයන්ද තරලයේ සිදුර පිහිටි මට්ටමේ විභව ශක්තිය තරලයේ සිදුර පිහිටි මට්ටමේ විභව ශක්තිය ශුන්‍ය ලෙස සලකා පහත පරිදි බර්නෝලි සමීකරණය යෙදිය හැක. පහත පරිදි බර්නෝලි සමීකරණය යෙදිය හැක. උපසරණේ අඩුපාඩු ටිකක් හදාගෙන ගාන හදාගන්න. හරිද? හරිද මෙසේජ් එකක් දාන්න හරි කියලා. right. එහෙනම් අපි එමු අද මම ගණන් 3ක් දැම්මා. ඒකෙන් පළවෙනි ගාන. තිරස් නලයක් දිගේ අනාකූල ප්‍රවාහයකින් ජලය ගලාගෙන යනවා. නලයේ හරස්කඩ වර්ගඵලය වර්ග සෙන්ටිමීටර 8ක් වූ ලක්ෂයක වේගය තප්පරයට මීටර 1ක් වන අතර ජලයේ පීඩනය 2000 පැස්කල් වේ. නලයේ හරස්කඩ වර්ගඵලය 4 වර්ග සෙන්ටිමීටර වූ ස්ථානයක පීඩනයයි යහන.
ඔයගලන්ට මතක ඇති මං ගිය සතියේ අන්තියේ කතා කරේ සම්පතීක ප්‍රවාහ සමීකරණ. A1 V1 සමානයි A2 V2 කියන්නේ. A1 V1 සමානයි A2 V2 කියන එක තමයි කතා කරන්නේ. අන්නේ ඒක වමනා වෙනවා අපිට අද මේ ගාන හදන්න. ඔපසරණ කැන්දොත් තියෙන. තිරස් නලයක් දිගේ අනාකූල ප්‍රවාහයකින් ජලය ගලාගෙන යනවා. තිරස් නලයක් තියෙනවා. එතකොට නලයේ හරස්කඩ වර්ගඵලය 8යි වර්ග සෙන්ටිමීටර වෙනවා. මම ගන්නම් A1. 8යි වර්ග සෙන්ටිමීටර. මෙන්න මේ ලක්ෂයේ වේගය අපි ගත්තොත් v1 කියලා. කියන්නේ 1 ms වෙනවා. සප්‍රේනිමීටර එකක් වෙනවා. එතකොට ජලයේ පීඩනය මම ගන්න එතන P1 කියලා. ඒක පැස්කල් 2000ක් වෙනවා. පැස්කල් 2000ක්. නලයේ හරස්කඩ වර්ගඵලය 4ක් වෙනවා. එහෙනම් අනිවාර්යෙන්ම වර්ගඵලය අඩු වෙන්නේ නේ. ඒ දෙක සමානයි 4යි වර්ග සෙන්ටිමීටර. මෙන්න මේ ස්ථානයේ පීඩනය අපි අහනවා. අපි ගමු මේක P2යි කියලා. එහෙනම් මෙතෙන්දී බර්නෝලි සමීකරණය දාන්න මෙන්න මේ ඉලක්කයේ හොයා ගන්න ඕනේ වේගය. අපි ගමු මේක V2යි. right එන ගන්න රූප සමූහය. එළියමු හරස්කඩ වර්ගඵලය 4යි වර්ග සෙන්ටිමීටර වූ ස්ථානයේ පීඩනය. හරස්කඩ වර්ගඵලය 4යි වර්ග සෙන්ටිමීටර වූ ස්ථානයේ පීඩනය. P2 සෙවීමට P2 සෙවීමට එම කෙළවරින් තරලය ගන්න වේගය. එම කෙළවරින් තරලය ගලන වේගය. එම කෙළවරින් තරලය ගලන වේගය. සෙවීම සඳහා සංතතික ප්‍රවාහ සමීකරණය යෙදුව විට සංතතික ප්‍රවාහ සමීකරණය යෙදුව විට වන්ද A1 V1 සමානයි A2 V2. A1 V1 සමානයි A2 V2. එහෙමනම් A1 කියන්නේ 8යි වර්ග සෙන්ටිමීටර. V1 කියන්නේ 1 ms වෙන එක. A2 කියන්නේ 4යි වර්ග සෙන්ටිමීටර. V2 තමයි හොයන්නේ. වර්ග සෙන්ටිමීටර කියනවා 4 වරක් 1යි 4 වරක් 2යි 2 වරක් 1 2යි ms වෙන්නේ. ඔන්න V2 කියගේ හොයන්න. සංතතික ප්‍රවාහ සමීකරණය දාලා V2 කියගේ හොයාගන්න.
දැන් මොකද කරන්නේ? පීඩනයේ සෙවීම සඳහා අපි දානවා බර්නෝලි සමීකරණ. නලයේ එකම මට්ටමේ තියෙන තිරස් මට්ටමේ හින්දා අපිට විභව ශක්ති පද ආදේශ කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මොකද කැපිලා යනවා. එහෙනම් ලියමු. නලය එකම තිරස් මට්ටමේ පවතින බැවින් නලය එකම තිරස් මට්ටමේ පවතින බැවින් නලය එකම තිරස් මට්ටමේ පවතින බැවින් බර්නෝලි සමීකරණයේ විභව ශක්ති පද යෙදීම අවශ්‍ය නොවේ. විභව ශක්ති පද යෙදීම අවශ්‍ය නොවේ. එහෙනම් මම ලියනවා P ධන චාලක ශක්තිය ධන විභව ශක්තිය කියන්නේ නියත. බර්නෝලි සමීකරණ. එහෙනම් මෙතන පීඩනයේ P1 ධන භාගයක් රෝ P1 වර්ගය. විභව ශක්තිය දෙන්න අවශ්‍යතාවයක් නැහැ. සමාන වෙනවා. මෙතන පීඩනයේ P2 ධන භාගයක් රෝ V2 වර්ගය. එහෙනම් මෙතන පීඩනය 2000යි භාගයක් රෝ ජලයේනේ 1000යි V1 වර්ගය 1 වර්ගය සමාන වෙනවා. මෙතන P2 ධන භාගයක් රෝ කියන්නේ 1000යි V2 වර්ගය. ඒ කියන්නේ V2 අපි හෙව්වා 2 වර්ගය. එහෙනම් 2000යි මෙතන 1000 බෙදීම 2 කියන්නේ 500යි 2500. මෙතන P2 1000යි 1000 බෙදි කිරීමත් අර 4000යි 4000 බෙදීම 2 කියන්නේ 2000. 1000 2 වර්ගය කියන්නේ 4යි 4000 බෙදීම 2 කියන්නේ 2000. එහෙනම් P2 සමාන වෙනවා 2500 අඩු කිරීම 2000. එහෙනම් P2 කියන්නේ 500යි පැස්කල්. P2 පැස්කල් 500ක්. හදාගන්න එක. V2 4 නෑ නේද?
හතර වරක් එකයි හතර වරක් දෙකයිනේ v දෙක කියන්නේ දෙකයි. එයි මෙතන හතර මෙතන 8යි නෙදෙන්නේ. 8 හතරෙන් බෙදිච්චාම දෙකයි. v දෙක දෙකයි. right අපි යමු ඊගාව ගානට. කේතු හැඩේ ඇති නලයක් දිගේ ඝනත්වය 1.25යි වැඩි කිරීම 1000යි ඝන මීටරයට කිලෝග්‍රෑම් වූ ද්‍රවයක් ගලාගෙන යනවා. එහි අග්‍රවල අරයන් 0.1ක් සහ 0.05ක් වෙනවා. නලයේ දෙකලවර පීඩන අන්තරය දීලා තියෙනවා 10ක් වෙනවා කියලා. නලය තුලින් ද්‍රවය ගලා යෑමේ ශීඝ්‍රතාවය යනවා. හරි. මම අනිනම් ඉස්සලාම රෝග සරහන හේතු හැඩේ නලයක් කිව්වම අපි ඔය ඇඳපු ආකාරයේම නලයක් තමයි. මෙන්නේ ද්‍රවයේ ඝනත්වය 1.25 වැඩි කිරීම 10 එන්නේ 1250. මේ අග්‍රවල අරයන් මේ පැත්තේ 0.1යි මම ගන්නම් R 1.01. මේ පැත්තේ අරය R2 0.05. නලයේ දෙකේ වල පීඩන අන්තරය අපි කමු මෙතන P1 නම් මෙතන P2 නම්. පීඩන අන්තරය කියන්නේ P1 අඩු කිරීම P2. ඒක දීලා තියෙනවා 10ක් කියලා. නලයේ තුලින් ද්‍රවය ගලා යෑමේ ශීඝ්‍රතාවයයි. එතකොට රූපසරාණ බලන්න උත්සාහයක් දරලා
ඒක හොඳ ගානක් හිතන්න මේ ගාන. ඉස්සලාම මෙන්න මෙතන ආරස්කල වර්ගඵලයේ ඒක නම් මෙතන ආරස්කල වර්ගඵලයේ ඒ දෙක නම් ඒකයි ඒ දෙකයි ඒවා ගන්නකො ඉස්සලාම. ඒක කියන්නේ 5 0.1 වර්ගය. ඒ දෙක කියන්නේ 5 0.05 වර්ගය. දශම ගානක් එන්නේ මේ එහෙම දාගත්තොත් වැඩේ ටිකක් අමාරු වෙයි. ඒකයි ඒ දෙකයි හොයාගන්න එක වැඩේ ටිකක් අපහසු වෙයි. මොකද මේ දශම ගණන් සුළු වෙන්නේ නැති එකක් එන්නේ. බලමු අපි ගාන කැපිලා යන ආකාරයට හදමු. මම ගන්නවා මේකේ සම්පතික ප්‍රවාහ සමීකරණය යොදන්න. මෙන්න මෙතනින් තරලයේ ගලාගෙන යන වේගය v1. මෙතනින් තරලයේ ගලාගෙන යන වේගය v2. අහන්නේ මොකක්ද? තරලයේ ගලා යෑමේ ශීඝ්‍රතාවය. තරලයේ ගලා යෑමේ ශීඝ්‍රතාවය කියන්නේ එහෙනම් එක්කෝ a1 v1 එහෙම නැත්නම් a2 v2. එක්කෝ මේ පදේ වන්න ඕනේ එක්කෝ මේ පදේ වන්න ඕනේ. ඔක තමයි තරලයේ ගලා යෑමේ ශීඝ්‍රතාවය කියලා කියන්නේ. එහෙමනම් අපි බලමු සම්පතික ප්‍රවාහ සමීකරණයේ යෙදුවොත් A1 V1 සමාන වෙන්න ඕනේ A2 V2. A1 V1 සමාන A2 V2. එළියන්න මගෙත් එකම ගන්න හදාගෙන යන්න. නලයේ තරල කරන වේගයන් පිළිවෙලින් නලයේ තරල බලන වේගයන් පිළිවෙලින් V1 සහ V2ද V1 සහ V2ද නලයේ හාස්කඩ වර්ගඵලයන් පිළිවෙලින්
නලේ හරස්කඩ වර්ගඵලයන් පිටුවෙන්නේ A1 සහ A2 ලෙසද සලකමු. A1 සහ A2 ලෙසද සලකමු. එතන අපි ලියන්න උනා සම්ප්‍රේරික ප්‍රවාහ සමීකරණය. A1 V1 සමානයි A2 V2. මෙතන අර ඉන්නේ 0.1. මෙතන අර ඉන්නේ 0.05. එහෙනම් මම කරන්නේ 0.1 උඩ දෙන්න මෙයා පහළට යන ආකාරයට මේ සමීකරණය පිළියෙල කරගන්න. එහෙම වුණොත් මට මෙතන ගන්න වෙන්නේ A2 පහළට ගත්තොත් A1 බෙදීම A2 සමාන වෙන්න ඕනේ B2 බෙදීම B1. ඒක පොඩ්ඩක් ගණන් හදලා හුරුවක් තියෙන්න ඕනේ. මෙතන 0.1 විශාලයිනේ. මෙතන 0.05 කුඩායි. එතකොට විශාලයක කුඩායකින් බෙදුවාම පූර්ණ සංඛ්‍යාවක් එන්න දෙන සම්භාවිතාවය වැඩි. ඒ කුඩායක විශාලයකින් බෙදුවොත් එහෙම භාග සංඛ්‍යාවක් આવොත් එහෙම අපිට ගාන හදාගෙන යනකොට සුළු කිරීමේ අපහසුයක් තියෙනවා. වැරද්දක් නෑ. මේ සුළු කරන එක අපහසුයි. ඒක කියන්නේ මොකද්ද? 5 0.1 වර්ග. බෙදී. A2 කියන්නේ 5 0.05 වර්ග. සමාන වෙනවා V2 බෙදීම V1. 5ට 5 නම් කැපිලා යනවා. පොඩි සුළු කිරීමක් නම් එනවා. මෙතන 0.01. පස්සරක් පහ 25යි දශම ස්ථාන කීයද? 3ක්. 0.02.5. එහෙනම් මෙතන නම් V2 බෙදීම V1ට අගයක් එනවා 4යි. මම ගන්න එක පළවෙනි සමීකරණය. ඒක හොඳ ගානක් මේක. මේක පළවෙනි සමීකරණය. උත්තරය ඇවිල්ලා තිනවා 4යි ms ඍණ 1 කියලා. හැබැයි ඒ හොයලා තින්නේ වේගය. ඒක වැඩි කරන්න ඕනේ වර්ගඵලයෙන්. අහන්නේ සරලයේ ගන්න ශීඝ්‍රතාවයයි අහන්නේ. එතකොට පීඩන අන්තරය දීලා තියෙනවා. දැන් මම මේක කොහෙන් හරි ලියා ගන්නම් පොඩ්ඩක්. V2 බෙදීම V1 සමානයි 7. අපිට පීඩන අන්තරය දීලායි තියෙන්නේ. එහෙනම් පීඩන අන්තරය දීලා තියෙන අපි දානවා මොකද්ද? බර්නෝලි සමීකරණය. එහෙනම් ලියමු අපි. නලයේ දෙකලවරට බර්නෝලි සමීකරණය ලියමු. නලයේ දෙකලවරට බර්නෝලි සමීකරණය ලියමු. එහෙනම් මෙතන පීඩනය P1 තන භාගයක් ρV1 වර්ගය සමාන වෙනවා නලයේ 83 අපි ගන්නෙ නෑ මොනවාද mg ρgh කියන පදය. එහෙනම් P2 තන භාගයක් ρV2 වර්ගය. අපිට කියන්න පුළුවන් P1 රින P2 සමාන වෙනවා භාගයයි ρV2 වර්ගය. මෙයා මෙහෙට යනවා මෙයා මෙහාට යනවා. අඩු කිරීම භාගයයි ρV1 වර්ගය. P1 රින P2 දීලා දිනවා 10ක් කියලා. භාගයයි රෝ එළියට ගන්නවා.
මෙතන ඉතුරු වෙනවා v2 වර්ගය ඍණ v1 වර්ගය. එහෙනම් 1000 10 සමානයි භාගයයි ජලයනේ 1000යි. ජලයද දීලා දෙන්නේ. නෑ ජලය නෙමෙයි. 1.25 වැඩි කිරීම 10 3 ඝනත්වය. 1.25 වැඩි කිරීම 10 3. v2 වර්ගය ඍණ v1 වර්ගය. එහෙනම් මෙතන 1250 10 වැඩුණා මේක බෙදන්න ඕනේ දෙකකින්. 1250 දෙකෙන් බෙදන්න ඕනේ. 675. 625. v2 වර්ගය ඍණ v1 වර්ගය. ඔන්න මේක 10 බෙදීම 625 සමානයි v2 වර්ගය ඍණ v1 වර්ගය. දෙවෙනි සමීකරණය. ලියගන්න ඔය දක්වා ගන්න මට මකන්න වෙනවා. දැන් බලන්නකො අපිට පළවෙනි සමීකරණේ v2 සඳහා අගයක් ගන්න පුළුවන්. ඒක ගෙනල්ලා මෙතෙන් ආදේශ කරනවා. හතරක් නෙමෙයි වගේ නේ වෙන්නේ. මට හිතෙන්නේ නම් භාග ගානක් වගේ එන්නේ. දැන් බලන්නකො මෙතන එකෙන් ගත්තාම v2 සමාන වෙනවා 4යි v1. හරස් ගුණිතය. ඒක ගෙනිල්ලා මේකට ආදේශ කරනවා. එහෙනම් කියන්නේ මෙතන යටින් පළවෙනි සමීකරණයෙන් v2 සමානයි 4යි v1. පළවෙනි සමීකරණයෙන් v2 සමානයි 4යි v1. එහෙනම් මෙතෙන් ආදේශ කරොත් එහෙම දැන් දෙකෙහි ආදේශය v2 දෙකෙහි ආදේශය v2 දෙකෙහි ආදේශය. එහෙනම් මෙතන 10 වෙනින් 625 සමානයි v2 වෙනුවට දානවා 4යි v1 වර්ගය. ඍණ v1 වර්ගය. අන්න සුළු කරලා ගත්තාම කීයක් දෙන්නේ කියලා.
හතරේ වර්ගයේ 16යි. 16න් ගියම් 15යි. බිංදුවයි දශම 0.32ක් තුනක්. ඇත්තට වෙනවා මෙතන b වලට අගයක් 0.032.6 කියලා. මේකක් වටේවොත් එන 0.0 0.3 කියලා ගන්න ඕනේ. හතරේ වර්ගයේ 16යි. 16යි v1 වර්ගය අඩු කිරීම v1 වර්ගය කියන්නේ 15යි v1 වර්ගය. එහෙනම් 10 බෙදීම 625 වරක් මේ 15 මේට ආපුවා මේක සමානයි v1 වර්ගය. එහෙනම් මෙතන v1 සමාන වෙනවා 10 බෙදීම 625 වැඩි කිරීම 15 වර්ග. ඒක තමයි මම මේ විදිහට කරන්නේ. බිංදුවයි දශම 0.3. දැන් අපි හොයාගත්තේ නලයේ තරලයේ ඇතුළු වන වේගය v1 හැවුවේ. අපෙන් අහන්නේ ඒක නෙවෙයි ප්‍රවාහ ශීඝ්‍රතාවය තරලයේ ගලා යන ශීඝ්‍රතාවය. එහෙනම් තරලයේ ගලා යන ශීඝ්‍රතාවය සමානයි a1 v1. තරලයේ ගලා යන ශීඝ්‍රතාවය සමානයි a1 v1. එහෙනම් a1 කියන්නේ එකක් නැතුව නේද? 5 0.1 වර්ගය v1 කියන්නේ 0.3. එහෙනම් මෙතන 3.14 වැඩි කිරීම 0.1 වර්ගය කියන්නේ 1 වරක් 1යි 0.01 වැඩි කිරීම 0.03. ඒ නිසා මේ 0.3 වැඩි කිරීම 10 වෙනි බලයක් වුණා.
1.03 වැඩි කිරීම 10 3. තප්පරයට ඝන මීටර. ස්ක්‍රීන් එක පේන්නේ නැද්ද? දැන් බලන්න. ඔව් යා. ඒක ඔතන. කගේ මයික් එකක් වැඩ කරනවා වෙන්න දෙයක තමයි වීඩියෝ එකක් ඔන්න වෙලා. හරි. එමු අපි ඊගාව ගානට. එක් කෙලවරක් පොළොව මට්ටමේදී අනෙක් කෙලවර පොළොව මට්ටමට මීටර 5ක් ඉහළින්ද පවතින ලෙස සකස් කර ඇති නලයක් තුලින් ජලය ගමන් කරයි. නලයේ පහළ හා ඉහළ කෙළවරවල විස්තම්භයන් මිලිමීටර 4ක් හා 2ක් වෙනවා. පොළොව මට්ටමේදී නලයේ තුළ ජලයේ පීඩනය 2 වැඩි කිරීම 10 5යි. ජල පාරේ වේගය 1යි නම් ඉහළ කෙළවරදී එම රාශීන්ගේ කියන්නේ ජලයේ පීඩනය සහ ජලයේ වේගය යනවා. අපි අනිමු රූපසනාන මේ දෙන්නේ පොළොව මට්ටම. පොළොව මට්ටමට ඉහළින් දිනන මීටර 5ක්. සකස් කර ඇති නලයක් තුලින් ජලය ගමන් කරනවා. නලයේ පහළ හා ඉහළ කෙළවර විස්තම්භයන් පිළිවෙලින් පහළ 4 මිලිමීටර. ඒ කියන්නේ මෙතන අරය 1 මිලිමීටර. මෙතන අරය 1 මිලිමීටර එනවා. පොළොව මට්ටමේදී ජලයේ පීඩනය මම ගන්න මෙතන P එක ඒක වැඩි කිරීම 10 5යි. එතෙන්දී ජල පාරේ වේගය v1 නම් v1 කියන්නේ 1යි. එහෙනම් මෙතන පීඩනයේ p2 ගමු වේගය v2. එහෙනම් p2යි v2යි හොයන්න වෙනවා.
හැට අපිට මෙතන ඒක හොයාගන්න පුළුවන්. 5r වර්ගය. එහෙනම් 5 22 බෙදීම 7යි. r කියන්නේ 2යි. මිලිමීටරනේ. මීටර කරන්න 2 වැඩි කිරීම 10 × 3. එයාගේ වර්ගය. මෙන්න මේ දෙක. 5 r දෙකේ වර්ගය. එහෙනම් 5 කියන්නේ 22 බෙදීම 7යි. 1 වැඩි කිරීම 10 × 3 වර්ගය. හරි රෙකෝඩ් එක දාන්නම් හෙට. දැන් බලන්න ගාන අතරේ විදිය. එහෙනම් 22 දෙකේ වර්ගය 4යි. 10 × 6 බෙදීම 7. මෙතන A2 22 වැඩි කිරීම 10 × 6 බෙදීම 7. ඔන්න A2 ගන්න. එහෙනම් V2 හොයන්න දානවා සන්තතික ප්‍රවාහ සමීකරණය. ඒක V1 සමානයි A2 V2. ඔව් පහළ මට්ටමේ විස්කම්භයේ මිලිමීටර 4යි. ඒක දෙකෙන් බෙදිච්චාම අරය 2යි. මෙතන විස්කම්භයේ 2යි. දෙකෙන් බෙදිච්චාම අරය මිලිමීටර 1යි. මිලිමීටර 1යි. එහෙනම් ඒක 22 බෙදීම 7 වැඩි කිරීම 4 වැඩි කිරීම 10 × 6. V1 1යි. සමානයි. A2 22 වැඩි කිරීම 10 × 6 බෙදීම 7 V2 තමයි හොයන්නේ. 22 බෙදීම 7 22 බෙදීම 7 10 × 6 10 × 9. එහෙනම් V2 කියනවා 4යි MS. අන්න අමාරුයි වගේ දිපට ඒවා අමාරු ගණන් නෙමෙයි. එන ඊගාවට P1 P2 හොයන්න දානවා බර්නෝලි සමීකරණ. ඒ මෙතනින් එනවා V2 4ක්. එහෙනම් මම දානවා බර්නෝලි සමීකරණය P2 සෙවීම. එහෙනම් ලියන්න P2 සෙවීම සඳහා බර්නෝලි සමීකරණය. P2 සෙවීම සඳහා බර්නෝලි සමීකරණය. එහෙනම් P1 ධන භාගයක් ρV1 වර්ගය ධන ρGH සමානයි 1. එහෙනම් මෙතන P1 කියන්නේ 2 වැඩි කිරීම 10 5 ධන භාගයක්. ජලය නේද මෙදිලා තියෙන්නේ. ඔව් ජලය 1000යි. ρV1 කියන්නේ කී වර්ගය ධන. මෙතෙන්දී විභව ශක්තිය බිඳුවක් විදිහට සලකනවා. ඒක පොළොව මට්ටමේ තියෙනවා. එහෙනම් බිඳුව. පීඩනයේ ධන ඒකක පරිමාවක චාලක ශක්තිය ධන ඒකක පරිමාවක විභව ශක්තිය. මෙතන මෙයා බිඳුවේදී සලකන්නේ පොළොව මට්ටමේ ඉඳ බිඳුව. මෙතන පීඩනයේ P2 ධන භාගයක්. රෝ කියන්නේ ජලය 1000යි. V2 කියන එක කොහෙන් හරි හොයාගත්තා. V2 කියන්නේ 4 වර්ගය. ධන
මෙතන උස 5යි. එහෙනම් rho GH. rho කියන්නේ 1000යි. G කියන්නේ 10යි. H කියන්නේ 5යි. rho GH. එහෙනම් බලන්න මෙතන. දෙක වැඩි කිරීම 10 පහ කියන්නේ ලක්ෂයයි. ලක්ෂ 2යි. 1යි 2යි 3යි 4යි 5යි. දන්න. 1000 දෙකෙන් බෙදිච්චාම 500. සමානයි. P2 ධන 4 වර්ගයේ 16යි 16 1000ක් 16000යි 16000 දෙකෙන් බෙදිච්චාම 8000. ධන 1000යි 5000යි 50000යි. එවනම් මෙතන 2,500,000 අඩු කරන්න ඕනේ 58,000. සමාන වෙනවා P2. एक लाख से 42,500. එහෙනම් යට කෙළවරේ පීඩනය ලක්ෂ 2යි උඩ කෙළවරේ පීඩනය 1,42,500. ඊළඟට අපිට මෙන්න මේ අනාකූල රේඛා උපයෝගී කරගෙන බර්නෝලි සමීකරණයේ පොඩි පැහැදිලි කිරීමක් කරන්න පුළුවන්. සාමාන්‍යයෙන් වේගයෙන් හුලං හමනකොට ගෙදරක ජනෙල් දොරවල් ඔක්කොම වහලා තිබ්බොත් එහෙම ගෙදර වහලේ ගැලවිලා යන්න තියෙන chance එක වැඩි. ඒක අපිට පැහැදිලි කරන්න පුළුවන් වෙන්න ඕනේ බර්නෝලි ප්‍රමේය. එයා ගන්න මේ ගන්න යතින් අධික සුළං හමන විටක නිවසක වහලය ගැලවී යා හැක. අධික සුළං හමන විටක නිවසක වහලය ගැලවී යා හැක. එය පහත පරිදි දැක්විය හැක. මේමනේ ගෙදරක වහලයක් තියෙන්නේ. මෙහෙන් එනවා සුළං වල අනාකූල රේඛා. ඒවා සමාන්තර වෙනවා. ඒක වහලේ විතර නෙවෙයි මුළු ගෙට මුලං අවනවා. මෙතෙන්දී බාධාවක් තියෙනවා. මේ බාධාවන් මේ රේඛා මේ ආකාරයට ගමන් කරනවා. ආයි මෙහෙන් යනවා. මෙන්න මේ ඇතුලෙන් එන රේඛා
මේ ආකාරයට යනවා. එතකොට මේ රේඛා ලංව ගමන් කරන්නේ. එතකොට සුළඟේ වේගය වැඩි වෙනවා. වේගය වැඩි වෙද්දී මෙතන පීඩනය අඩු වෙනවා. මෙතන සුළං එන විදියට ගමන් කරනවා. එහෙනම් මෙතන වේගය අඩුයි. වේගය අඩු වෙනකොට පීඩනය වැඩි වෙනවා. ඒ නිසා ගේ අභ්‍යන්තර පීඩනය වැඩි වෙනවා. වහලේ මත ඉහළට බලයක් ඇවිල්ලා වහලේ ගැලවිලා යන්න ඉඩ තියෙනවා. ලියාගන්න මේ විදියට. උපසරණ ඇඳගන්න ඉස්සෙල්ලා. මේ විදියට සුළං ධාරාවක් හමන විට සුළං ධාරාවක් හමන විට සුළං ධාරාවක් හමන විට විනාඩි 10ක් දෙන්න. සුළං ධාරාවක් හමන විට වහලයේ හැඩය නිසා වහලයට ඉහළින් නැති වාත ස්තරයේ අනාකූල රේඛා ලංව ගමන් ගන්නා බැවින් සුළඟේ වේගය අධික වේ. එබැවින් වහලයට ඉහළින් පවතින වායු ස්තරයේ පීඩනය අඩුවේ. අලුතුලින් ලියන්න. වහලයට පහළින් වූ වාත ස්තරය සාපේක්ෂව සෙමින් ගමන් ගන්නා බැවින් එහි පීඩනය අධික වේ. මේ නිසා සංපයුක්ත පීඩනයක් වහලේ මත ඉහළට ක්‍රියා කරයි.
මේ නිසා වහලය ගැලවී යා හැකිය. වහලය ගැලවී යා හැකිය. ඔය විදියමයි සිද්ධ වෙන්නේ ගුවන් යානාවක තටුවකාශිත ගුවන් යානාව මේ වෙද්දී මේ තටුවේ උඩින් යන වායු ධාරාවල වේගය වැඩි වෙනවා. වේගය වැඩි වුණාම මෙතන පීඩනය අඩු වෙනවා. මේන් එනවා සාමාන්‍ය හිමීට ගමන් කරන්නේ. එතන මෙහි වේගය අඩුයි පීඩනය වැඩි. වැඩි පීඩනයක් ඇති වෙනවා පට්ටමද ඒ ගුවන් යානාව ඉහළට එසවෙනවා. ඕකම තමයි එකම කතාව. එහෙනම් මම අදට පන්තියේ නවත්තනවා. අය පන්තියේ තින්නේ ඉරිදා රෑ 8ට. අපිට කතා කරන්න පුළුවන් පරිසර රසායන. ප්‍රවස්ථිත විද්‍යාවේ බර්නූලි සමීකරණය වුණ මම ගණන් කීපයක් හැදුවා. 3ක් විතර හැදුවේ. ඒ වුණාට 4ක් හැදුවා. ගණන් අතර ටිකක් අමාරු ගණන් 4ක්. 2ක් විතර අමාරුයි, 2ක් විතර ලේසි.